right then බලන්න පුතාලා මේ V2 එක හර්ට් කරන්න V1 ට සිග්නල් එකක් දෙන්න ඒ දෙන සිග්නල් එක මෙන්න මේ විදියට සිග්නල් එක මේ විදියට මෙතන වෝල්ට් දෙකයි මේ V1 වල වේරියේෂන් එක V1 වල මේක මෙතන ධන හෝරින වෝල්ට් 12යි මේක V out දැන් මේ එක්සෑම් එකේ ප්‍රශ්න තමයි right මම හිතන්නේ දැන් ඔක්කොම ඇඳ ගන්න ඇති වෙලාව right දැන් ලියන්න මම කියන කොටස් පුතාලා හරියට ලියන්න පළවෙනියටම ලියන්න මේකේ වින්‍යාසය configuration of operational amplifier ඕක ලොකු දෙයක් නෙමෙයි කොහොම තමයි පුතාලා එක්සෑම් එක ගණන් ගන්න මෙහි වින්‍යාසය කුමක්ද op amp එකට වින්‍යාස දෙකයි එක්කෝ සංවෘත පුඩු එක්කෝ විවෘත පුඩු අන්න ඒකේ මොකද්ද කියලා දැන් පුතාලා මේක ලියන්න පළවෙනි මොන වින්‍යාසයද කියන්නේ එහෙනම් පුතාලා ලියන්න විවෘත පුඩු වින්‍යාසය එහෙනම් නැත්නම් විවෘත පුඩු අවස්ථාව configuration එකට ලියන්න open loop එක කියලා right දෙවෙනි එකට ලියන්න මේකට අදාළ සමීකරණය ලියන්න අදාළ සමීකරණය මොකක්ද කියලා ඒතර විවෘත පුඩු අවස්ථාවේ සමීකරණය ලියන්න V out සමානයි a වරක් V1 V2 ඒතර පුතාලට මේක මතකයි V1 ඔන්න ආයිත් මතක් කරලා දෙනවා අපවර්තනයේ නොවන වෝල්ටීයතා ප්‍රදානය V2 අපවර්තනයේ වන වෝල්ටීයතා ප්‍රදානය A විවෘත පුඩු ලාභය ඒ කියන්නේ ප්‍රතිදානය වගේ කී ගුණයක්ද කියලා V out ප්‍රතිදාන වෝල්ටීයතා මේකේ ආගේ ඔය එකම ලියන්න ගණන් හදද්දි මේකට 10 5 කියලා ගන්න 10 5 10 අතර ඔක තියෙන්නේ දැන් එනම් කියනවා ප්‍රතිදාන වෝල්ටීයතාවය අඳින්න කියලා කියන්න ප්‍රතිදාන වෝල්ටීයතාව අඳින්න draw the variation of output voltage right පුතාලා මොකද කරන්නේ පළවෙනි අංකනේ මාත් එක්ක කරමු ලියන V out වල උත්තරය ආපහු V out සමානයි a වරක් V1 V2 දැන් V1 ඔයා හඳුනනවා V1 වල උපරිමගේ ගන්න ඒක අතෙන්ට දාන්න V2 වලගේ ආදේශ කරන්න A වල උත්තරේ 10 පාදා ගන්න මෙතන V out වල උත්තරේ ගන්න කීයද කියලා එනම් බලන්න V out කියන්නේ මේක 10 5යි A කියන්නේ ලක්ෂයයි V1 කියන්නේ බලන්න 2යි V2 0 අර්ථ කරලා තියෙනවා අර්ථ කරපුවා මෙතන විභව බිඳුවයි එන උත්තරේ වෙන්නේ 2 වැඩි කිරීම 10යි 5යි දැන් බලන්න මේක 2 වැඩි කිරීම 10යි 5යි කියන්නේ ලක්ෂ දෙකක් උදාලා 10යි 5යි කියන්නේ ලක්ෂයයි බිඳු 5යි කියන්නේ ලක්ෂයයි එතකොට 2 වැඩි කිරීම 10යි 5යි කියන්නේ ලක්ෂ දෙකක්. නිකම් මෙහෙම මතක තියාගන්න op amp එකකට උපරිම සාමාන්‍යයෙන් දෙන්න වෝල්ට් 30ක් විතර. උපරිමයි. බැටරි වලින් දෙන්නේ. එතන යාට මේක කොහොමද පිච්චෙනවා. හොද්දට මතකයි V out කවදාවත් VS පහු කරන්න බෑ. දැන් V out වල උපරිමගේ 12. දැන් මේක ධන නිසා පුතාලා බලන්න මේකේ ධන වැඩි මගේ. අපිට එන උත්තරේ ප්ලස් වුණොත් plus VS එකේ උපරිමගේ බලන්න plus VS එක 12. එහෙනම් මේ op amp එක මොන විදියට වැඩ කෙරුවත් උපරිම යන්න පුළුවන් ධන 12ට විතර. ලක්ෂ දෙකකට යන්න බෑ. ලක්ෂ දෙකකට ගියොත් මේ පිච්චිලා අඩු වෙලා යයි. එහෙනම් කොහොමද ලියන්නේ? මෙතනින්ම දානවා මේ ලකුණු. පුතාලා කවුරු කම්බයින් මැත්ස් කරන අය, බයෝ කරන අය මේ ලකුණු දාන්න. මේකේ නම contradiction. විසංවාද. පිළිගත නොහැක. බාරගත නොහැක. තාත්වික නොවේ. ඒ ඔක්කොම තියෙනවා මේක ඇතුලේ නැවත ලියන්න ඕනේ නැහැ මේ සිදුවිය නොහැක ඒවා ලියන්න ඕනේ. ඔය ලකුණු දාන්න.
දැන් තර්කය ලියන්න. V out සෑම විටම සමානයි කුඩායි 20. එහෙනම් බලන්න ලක්ෂ දෙකට යනවා කියන්නේ මෙයා VS පහු කරයි යන්නේ. එහෙනම් මෙයා VS වල ඉන්න. එහෙනම් පුතාලා V out වලට ලියන්නේ ධන VS වල. මම කිව්වා V out එක VS පහු කරන්නේ නැහැ කියලා. මේ මැथමැටිකල් මොඩල් එකක් විදියට මේක ආවට කිසි දවසක VS පහු කරන්නේ ධන උත්තරයක් ආවොත් ධන VS වල උත්තරේ ලියන්න. ඍණ උත්තරයක් ආවොත් ඍණ VS වල උත්තරේ ලියන්න. එහෙනම් උත්තරය වෙන ධන 12. හරිද බලන්න? මම යුවනේ පුතාලට කවදාවත් මේක අමතක වෙන්නේ නැති හරි කෙටි ක්‍රමයක් කියනවා කියලා. ඔච්චර ඕනේ නැහැ. මෙන්න මේ කැල්ල දැන් මොන හුත්තට අහන් ඉන්න. මේ කැල්ලම තමයි වැදගත්. හුත්තටම අහන් ඉන්න. කාට හරි ඔප්පෑම් පැටලෙනකොට පුතාලා මේ කැල්ල ඒගොල්ලන්ට කියලා දෙන්න. මෙන්න මේක ඇතුලේ ප්ලස් ද මයිනස් ද කියලා බලන්න එච්චරයි. මේ වරහන් ඇතුලේ කැල්ල සුළු කරපුවම ප්ලස් වෙනවද මයිනස් වෙනවද කියලා බලන්න එච්චරයි. ඔච්චරමයි බලන්න. මෙයා මුකුත් ඕනේ නැහැ. 741 ඇම්ප් එකේ මේක 10 5ක්. ඒ කියන්නේ ලක්ෂයක් නේ. ඒතර කොහොමද VS පහු කරන එක පහු කරනවානේ. එයි මම VS ට දෙන්න පුළුවන් උපරිම 30ක් විතරනේ. එතකොට අනිවාර්යෙන් V out වල උත්තරේ එන්නේ ධන VS හෝ ඍණ VS තමයි. හරි ලේසි මෙන්න මේ මතක තියාගන්න. ඔප් ඇම්ප් එකක් විවෘත කුඩු අවස්ථාවේදී මොනවා කෙරුවත් V out වල උත්තරේ එක්ක ධන VS එක්ක ඍණ VS. මෙන්න මෙතන තියෙන ධන VS එක්ක ඍණ VS. මෙන්න මේ කෑල්ල ඇතුලේ වරහන් කෑල්ල ඇතුලේ ඍණ වුණොත් ඒ කියන්නේ මේක ඍණ වර්ධනය වෙන්නේ එතකොට ඍණ VS කියන්නේ. ධන වුණොත් ධන VS කියන්නේ. කවදාවත් මේවා කියන්නේ යන්නේ. ඕක තමයි ඕකේ තියෙන හින්ට් එක. ඕක තමයි ඕකේ තියෙන බුලට් එක. ඕකේ තමයි ඕකේ මැथමැටිකල් ෆන්ක්ෂන් එක. හරි ලේසි. ආයි කියන්නම් එකපාරක්. ඔප් ඇම්ප් එක විවෘත කුඩු අවස්ථාවේ හිටියොත් අනිවාර්යෙන් උත්තරය යන්නේ V out යන්නේ එක්ක ධන VS එක්ක ඍණ VS. පුතාලා ඒක චෙක් කරුවා නම් එන්නේ. රචනා ප්‍රශ්නයක් આવොත් මේව ආදේශ කරන්න. MC කොළදී මේව මුකුත් කරන්න එපා. උත්තරේ ධනද නැද්ද කියලා හිතෙන් හොයන්නත් පුළුවන්. ඒක හිතෙන් හොයාගෙන අතරටක් ගාලා ධන VS ත්‍රිණ VS කියලා දාන්න. එච්චරයි. රචනා ප්‍රශ්නය නම් මේ සමීකරණය ලියලා මේ පොඩ්ඩක් පෙන්නන්න. මේ උදාහරණ මෙහෙම ගන්න. එහෙමයි කරන්නේ. right. අපි යන් දෙවෙනි එක්සැම්පල් එකට. උතර ලියන්න අතු පෑනෙන් උනාට ප්‍රතිදාන වෝල්ටීයතාවයේ VS පසු කරන අවස්ථාවලදී ප්‍රතිදාන වෝල්ටීයතාවයේ VS ට වඩා වැඩි වෙන අවස්ථාවලදී එය VS අගේම පවතී. එය VS අගේම පවතී. right. අපි යම් ඊළඟ එකට පුතාලා අපෝ ඔප් ඇම්ප් එකක් ගන්න. ඇසලේ බෝඩ් එක හදන්න. ඔන්න. කීප. හරි. දැන් පුතාලා මම කියන නිසා ඔන්න මේක මිස්ටේක් එකක් කරන්න නැතුව කරන්න. පුතාලා කාට හරි මේ සිග්නල් එක අඳින්න කියලා උනත් දෙනවා. දෙකක් නැහැ. අපි ඊළඟට බලමු A level වලට මේ ළඟදිම ආපු ප්‍රශ්න කරලා. ඔයගොල්ලන්ට මේක දැන් හරිම නැතිනම්. හැබැයි පුතාලා සැරින් සැරේ කොලේක මම කියන ඒවා ලියලා යන්න. හරි නේද? right. දැන් පටන් ගමු. ඔප් ඇම්ප් එකක් අඳින්න. ඒ කියන්නේ ඔප් ඇම්ප් එකේ සර්කිට් සිම්බල් එක අඳින්න. माइनस එක V2 එක උඩට ගහන්න. එන හැමෝටම එක රූප සටහන එන්න ඕනේ වටේට. ඔක්කොම අග්‍ර ටික නම් කරන්න. මෙතන කෙටියෙන් ප්ලස් හෝ මයිනස් VS දාන්න. කවුරුත් දන්නවා මෙතන තියෙන ප්ලස් VS යට තියෙන මයිනස් VS. උඩ ප්ලස් VS එක යට ප්ලස් VS. උඩ ප්ලස් VS එක යට මයිනස් VS. ඒක පැහැදිලි. මේක V out. right. දැන් බලමු අපි සිග්නල් එක දෙමු.
මෙන්න අපි දෙන සිග්නල් එක V2 ට සිග්නල් එකක් දෙනවා පුතාලා මේ බලන්න. V2 ට සිග්නල් එකක් දෙනවා. මේක ප්ලස් මේක මයිනස් මෙන්න මෙහෙම සිග්නල් එකක් දැයි යන්නේ. උතරින් නවතිනවා. මේක ධන 4යි මේක ඍණ 4යි. කාගේද මේ සිග්නල් එක? මේ ඇවිල්ලා V2 වල වේරියේෂන් එක කාලයත් එක්ක දීලා තියෙනවා. V1 පුතාලා අත් කරා. V1 අත් කරා. right. පුතාලා මම කියන ඒවාට විතරක් උත්තර ලියන්න ඕ කියන ඒවාට විතරක්. අනිවාර්ය වැඩ යනවා. right. Now here we are going to do the variation of output voltage relative to the input voltage. Now V1 already grounded. Make now earth කරලා තියෙනවා. V plus or minus Vs වලට දාන්න plus or minus 16 volt කියලා. ඒ කියන්නේ වෝල්ට් 16 බැටරි දෙකක් මේකට කනෙක්ට් කරනවා. හරි. බැටරි කනෙක්ට් කරන විදිහත් අපි අන්තිමට බලමු ඒකාන්තය දෙන්නේ. ඉස්සරහට මම මුලින්ම ඇදලා පෙන්නනවා. හරි. දැන් පුතාලා මේක සිග්නල් එක අඳින්න යන්නේ. right. අපි බලමු. right. පළවෙනි එක මම කියන ඒවාට උත්තර ලියන්න යන්නේ. මෙයාගේ වින්‍යාසය ලියන්න. පුතාලාට වින්‍යාසය ආපු ගාම ලියන්නේ විවෘත පුරුද සමෘද්ධ පුරුද කියන එක. ලියන්න. විවෘත පුරුද සමෘද්ධ පුරුද කියලා ලියන්න. හරි. ඊළඟට දෙක විවෘත පුඩු අවස්ථාවේදී මේක සමීකරණය ලියන්න. V out සමානයි A1ත් V1 V2. හරි. right. දැන් පුතාලා එක්ක මතක තියාගන්න ඒ වල උත්තරේ 10 5යි 10 අතර තියෙනවා. අපි ගන්නවා 10 5 ගණන් හදනකොට එතකොට අපි හොඳට මතකයි කවදාවත් V out Vs පව කරන්නේ නැහැ කියලා. දැන් පුතාලාට මෙහෙම V2 වල උත්තරේ V1 වල උත්තරේ කොහොමද 0 නේ? මේක 0 නේ. V1 0. V2 වලට අගයන් දෙකක් තියෙනවා. +4 තියෙනවා -4 තියෙනවා. එහෙනම් පුතාලා කරන්නේ මේ. කොහොමද? V1 සමානයි V2. V1 කොහොමද 0? V2 සමානයි +4 විට V1 0. V1 V2 කියන එක 4 වෙනවා. V1 කොහොමද 0. එතකොට මේ V out වල අගය ලියන්න. ඊළඟට V2 සමානයි -4 කොහොමත් V1 0. එතකොටත් මේ V out වල උත්තරේ ලියන්න. ඒ වලට පුතාලා දැන් ලියන්න 10 5යි. වරාන් ඇතුලේ පුරවලා තනියම ලියන්න බලන්න උත්තර කොහොමද කියලා. වෙන්න බැරි නම් අර කන්ට්‍රඩික්ෂන් විසංවාද ලකුණු දාන්න. හරි. හරි. හරිද බලන්න. එහෙනම් බලන්න V1 කියන එක කොහොමද 0? V2 කියන එක යනවා +4 වලට මුලින්. එහෙනම් මෙතනින් උත්තරේ එන්නේ ඍණ 4 වැඩි කිරීම 10 5යි. මේක වෙන්න බෑ. ඕක වෙන්න බෑ. එහෙනම් කන්ට්‍රඩික්ෂන් ලකුණ ඕන. හැබැයි මතක තියෙන්න ඕනේ ධනවාද වර්ධනයනේ ඍණවාද කියලා. දැන් ඔන්න බලන්න V out එක කියන්නේ ඍණ ලක්ෂ 4කට. 10 5 කියන ලක්ෂය. හැබැයි V out වලට යන්න ඒ කතාව ලක්ෂ 4ට ඉස්සලා VS චෙක් කරන්න.
VS 16යි. 16 පව කරගෙන කොහොමත් මෙයාට යන්න බෑනේ. හැබැයි තව එකක් V out වර්ධනය වෙන්න ඕනේ ඍණ. එහෙනම් ඍණ ලක්ෂ 4ට යනවා වෙනුවට යන්නේ යා ඍණ 16ට විතරයි. එයි මම කිව්වා ධනව වර්ධනය වුණොත් ධන VS එක ගන්න ඍණ වර්ධනය වුණොත් ඍණ VS ගන්න. හරි ලේසි. මේ මුකුත් ඕනේ නැහැ. මේ කෑල්ල ධනද ඍණද බලන්න කියලා කිව්වා. මේක ඍණ නෙමෙයි. බිඳුව ඍණ 4 කියන්නේ ඍණ. එහෙනම් ඍණ VS එක ගන්න කිව්වා. එතනනේ ඇත්තටම හින්ට් එක තියෙන්නේ. එහෙනම් ඔය ඔක්කොම මුකුත් ඕනේ නැහැ. එහෙනම් උත්තරේ VS V out එක සමානයි ඍණ VS ඒ කියන්නේ ඍණ 16. ඊළඟ අවස්ථාව චෙක් කරන්න. දැන් චෙක් කරන්න ඕනෙත් නෑ මං හිතන්නේ. පුතාලට වැඩේ තේරෙනවා. එහෙනම් කොහොමද වෙන්නේ? බලන්න V out සමානයි 10 5යි. අනිත් එක තමයි V2 සමානයි ඍණ 4යි V1 කොහොමද බිඳුව. ඇප්ලයි කරන්න. එහෙනම් V out කියන්නේ මේක 10 5යි. මේක V1 කොහොමද 0. දැන් V2 කියන්නේ ඍණ 4. ඍණ වරක් ඍණ 4යි බව. ඒ හරියට ඒ ඍණ කියලා දාන්න. ඍණ වරක් ඍණ 4. ඍණ වරක් ඍණ 4යි කියන්නේ ධන 4යි. ඒ කියන්නේ ධන ලක්ෂ 5කට ධන ලක්ෂ 4කට යන්නයි කියන්නේ. මේක වෙන්න බෑ. හැබැයි පුතාලා මේක ඇතුලේ හොඳට පේනවා වර්ධනය වෙන්නේ ධන. ධනව වර්ධනය වේ. එහෙනම් ධනව නම් වර්ධනය වෙන්නේ ධනව වර්ධනය වෙනවා. අනිවාර්යයෙන්ම මේ කියන්නේ ධන VS. ඒ ධන ලක්ෂ 4කට යන්න. එතනට යන්න බෑ. එහෙනම් ධන VS වලින් නෝ. එහෙනම් උත්තරේ ධන VS. දැන් අවුට්පුට් එක අඳිමු. ඔන්න බලන්න කෙටියෙන්ම කිව්වොත් මෙච්චරයි. මෙයා ඍණ 4 වෙනකොට අවුට්පුට් එක ඍණ 16ට යනවා. මෙයා ධන 4 වෙනකොට අවුට්පුට් එක ඍණ 16ට යනවා. මෙයා ඍණ 4 වෙනකොට අවුට්පුට් එක ධන 16ට යනවා. ඒ ධන VS කිව්වේ ධන 16. මෙතන දැන් ධන වර්ධනය වෙන්නේ. එහෙනම් V out යන්නේ ධන 16. දැන් අපිට අවුට්පුට් සිග්නල් එක අඳින්න පුළුවන්. කොහොමද අඳින්නේ? මේ බලන්න. එහෙනම් අපි අඳින්නේ අවුට්පුට් සිග්නල් එක අඳින්න කිව්වා. මේ ඉස්සෙල්ලා අඳපු එකේ නම් කෙලින්ම තිරස්සිරක් එන්නේ. එහෙනම් දැන් බලන්න. මෙයා ධන 4ේදී අපිට ආවේ ඍණ 4. ඒ කියන්නේ ඍණ 16ට මෙයා යනවා. මෙයා ඍණ 4ට ගියාම ධන 4ට වර්ධනය වුණේ එයා යනවා ධන 4. ධන 16ට. මෙතන ඍණ 16යි මෙතන ධන 16යි. අපි දැන් මේවා ලියුවා. අපි ලිව්වා බලන්න ධන 4ේදී අපිට ආවේ ඍණ 16. ඍණ 4ේදී අපිට ආවේ ධන 16. ඒ කියන්නේ ධන කෑල්ල ඉස්සෙල්ලම තියෙන්නේ මෙයා ධන වුණාම V out එකට එන්නේ ඍණ 16. මෙයා ඍණ වුණාම දෙවියන්ට අපිට එන්නේ දෙවියන් ධන කෑල්ල ධන 16. එහෙනම් බලන්න මෙයා ඍණ වෙද්දි මෙයා ධන වෙද්දි ඍණ වෙනවා. ඍණ වෙනකොට ධන වෙනවා. ධන 16 ඍණ 16 අතර තියෙනවා. ප්‍රස්තාරය අදින්න තියෙනවා. කෑලි තියෙන 1 2 3 4. 1 2 3 මෙන්න අවුට්පුට් සිග්නල් එක. හරිම ලේසි කාලයක් එක්ක අඳින්නේ. දැන් මෙන්න මේ වැඩේ තේරුණා නම් ඕගොල්ලෝ මොන සංකේතය දුන්නත් මොන සංඥාව දුන්නත් අඳිනවා. හැබැයි අප ප්‍රැක්ටිස් වෙන්න තව පාරක් එකක් අඳිමු. මෙන්න එතකොට තමයි වැඩේ හොත්තටම ක්ලික් වෙන්නේ. මෙයන් තව එකක් තියෙනවා. දැන් එක්සෑම් එක ටික ටික ලඟ වෙනවනේ. පුතාලා මේ දවස්වල වැඩ කරනකොට මෙන්න මෙහෙම කරන්න. දැන් හිතන්නකෝ ඕගොල්ලෝ ධාරා විද්‍යුතය කරනවා කියලා. පුතාලා ධාරා විද්‍යුතය කරනකොට ධාරා විද්‍යුතය ඕගොල්ලෝ වැඩ කරගෙන යන්න කවුරුවත් දුන්නු ප්‍රශ්න අමාරු ප්‍රශ්නයක් පිටිපස්සේ දුවන්න යන්න එපා. ඕගොල්ලෝ පේපර්ස් කරන්න මමත් පේපර් ඩිස්කෂන්ස් ඒවා කරනවා. එතකොට ඒ තමාට යන්න පුළුවන් සීමාවට ගිහිල්ලා ඒ සීමාව ඉඳන් හොඳට වැඩ කරන්න. ඒ කියන්නේ මෙහෙම. පුතාලා නොදන්න ප්‍රශ්නයක් අල්ලගෙන මේ දවස්වල විනාඩි 30 40 නාස්ති කරන්න එපා. එහෙම නාස්ති කරන්න වෙලාව ඕගොල්ලන්ට ඇත්තෙත් නැහැ.
ඒ කියන්නේ ඒක කාලයකට වැඩ කරන ප්‍රමාණය වැඩි කරන්න මේ දවස්. මම අර මුලින් කිව්වා වගේ ඉස්සරහට වෙල් ඕගනයිස් වෙන්න. උදේට නැගිටලා හෙට දවස් ඇතුළත මම මේ ටික තමයි අනිවාර්යයෙන් කරන්නේ. මොනවද තිබ්බත් මේ ටික කරනවා. උතාලා හෙට කරන්නේ අනිවාර්යෙන් ෆිසික්ස් නම් ෆිසික්ස් වල ඒ කොටසක් ගන්න අපි දුන්නේ ඔප් ඇම්ප් කරනවා කියලා. ඔප් ඇම්ප් වල මේ ටික අනිවාර්යෙන් කවර් කරනවා කියලා කරනවා. කරලා ඒකෙම ගණන් හදනවා ඊට පස්සේ තව වෙලාවක් කරනවා. ඊට පස්සේ රැට ෆිසික්ස් ආපහු පේපර් එකක් කරනවා. කොච්චර කියනවද එක දවසකට එක සබ්ජෙක්ට් එකක් විතරක් වැඩ කරන්න. සබ්ජෙක්ට්ස් දෙක තුන වැඩ කරන්න A level කියන සිලබස් එක එහෙම පුංචි නෑ O level වගේ. අරකින් පොඩ්ඩයි මේකෙන් පොඩ්ඩයි එහෙම කරන්න එපා පුතාට දීර්ඝ මතකයට යන්නෙම නෑ. දැන් කොහොමද හෙට උදේ? දැන් හෙට උදේ ඇවිල්ලා නිකන් ඔන්න ඔප් ඇම්පේ තනියම අදිනවා. අග්‍රපහ එන්න. IC එක අදිනවා. ඔන්න ටික ඇන්දා. ඊට පස්සේ IC එක ඇතුලේ ඔප් ඇම්පේ ගිහිලා අදිනවා. ඔන්න ඒකත් ඇඳගත්තා. දැන් ඉතින් මේ කවුරු හරි යනවා හොඳට ඒක. ඊට පස්සේ සිග්නල් එකක් දෙනවා. ඒක අදිනවා. ඊට පස්සේ විවෘත පුඩු අවස්ථාව සමෘද්ධ පුඩු අවස්ථාව කියන්නේ මොකද්ද කියලා මතක් කරගන්න. ඒක අදිනවා. ඊට පස්සේ විවෘත පුඩු අවස්ථාවේ සමීකරණය ලොකුවට ලියනවා. මේ දැන් ලියන්න මං කියද නිකන් හිතෙන් කොලේක ඔහොම ලියන්න මං කියනකොට. විවෘත පුඩු අවස්ථාවේ සමීකරණය කියනොත් ටක් ගාලා ලියන්න. එතකොට V out කවදාවත් කවුද පව කරන්නේ නැත්තේ. මම මේ දැන් කියනකොට පුතාලා නිකන් ලියන්න. එතකොට ඕක හරියනවා. ආයි පාඩම් කරන්න දේවල් මේවේ නැහැ. එහෙනම් V out කවදාවත් VS පව කරන්නේ නැහැ. එතකොට අපි සමීකරණයේදී බලන්නේ ධන වර්ධනය වෙනවද ඍණ වර්ධනය වෙනවද කියලා විතරයි. මේ සමීකරණයේ V out මම ඔන්න ආයෙ දිනවා. දැන් පුතාට මේවා හුත්තට මතක තියෙනවා. මෙන්න මේක ඇතුලේ ප්ලස් වෙනවද මයිනස් වෙනවද කියලා විතරයි චෙක් කරන්නේ. ප්ලස් වුණොත් ධන VS වල උත්තරේ ලියන්න. මයිනස් වුණොත් ඍණ VS වල උත්තරේ ලියන්න. හැබැයි ඔය සමීකරණේ වළංගු වෙන්නේ විවෘත පුඩු අවස්ථාවට විතරයි. It satisfies open loop only. දැන් කොච්චර හොඳද දැන් නිකන් හිතන්න පුතාලා මේ කරපු වෙලාවට දැන් මේ දක්වා මං කියන මේ සෝෆා මේ වෙනකොට පුතාලා කොච්චර ඉස්සරහට ආවද කියලා බලන්න ඉලෙක්ට්‍රොනික්ස් වල සමහර විට කවුරුත් ඔප් ඇම්ප්ස් අල්ලලවත් නැහැ. දන්නේ නැහැ. දැන් ඉතින් ඔප් ඇම්ප් එකේ බේසික් එක හරි. ඔප් ඇම්ප් එකක් අදින හැටි දන්නවා. 741 IC එක අදින හැටි දන්නවා. පින් නම්බර් කරන හැටි මතක් තියෙනවා. ඒතකොට ඔය කියනකොට පුතාලා ඔහොම මතක් කරන්න. ඊට පස්සේ IC එක ඇතුලේ ඔප් ඇම්ප් එක ගහන හැටි දන්නවා. ඔප් ඇම්ප් එකේ අග්‍රපහ දන්නවා. V1 V2 VS minus VS V1 ගාව minus VS V2 ගාව plus VS V out දන්නවා. එතකොට විවෘත පුඩු අවස්ථාවේ සමීකරණය දන්නවා. ඉතින් මේ විවෘත පුඩු අවස්ථාවේ තව චූටි වැඩක් තියෙනවා. එතකොට විවෘත පුඩු අවස්ථාව ඉවරයි. බලන්න පුතාලා තව පොඩ්ඩක් මම ගාන දුන්නාම ටක් ගාලා හදන්නේ. ඉතින් ඒක තමයි. ඒක තමයි මම කිව්වේ. මාත් එක්ක වැඩ කරද්දී පුතාලා ඔය ගන්න හින්ස් ගන්න ගණන්. මේක අරගෙන දැන් මේක සමහර වෙලාවට ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රොනික්ස් පොත්වල දැකලා ඇති. මේක අරගෙන මේක කොළ දෙකක් විතර ලියනවා. මේක මෙහෙමයි ඉස්සරහට යනවා. එහෙම ඉලෙක්ට්‍රොනික්ස් කරන්න බෑ. එහෙම කරන්නේ අර ඉලෙක්ට්‍රොනික්ස් වල දන්නේ නැති කමට. එහෙම දෙයක් විතර නැහැ. ඒක නිසා මම මේ කියන විදියටම කරගෙන යන්න. හරිම ලේසි වැඩේ. අපි සමූර්ත පුඩු අවස්ථාව ආපුවම ඒක කොහොමද කරන්නේ කියලා ඔයිටත් වඩා හොඳ ලේසියෙන් කියන්න පුළුවන්. ඒක ඔප් ඇම්ප්ස් වැඩේ හරි. රයිට්. අපි මේක හරියන්න. තව එකක් ඉස්සරහට යන්න තව එකක් ඉස්සලා එක්සෑම් එක ගන්න කරන්න ඉස්සලා. තව එකක් පුතාලා මගේ page එකේ FB එකේ අසියල් රණසිංහ කියලා ගහලා ඒකට join වෙන්න. ඒකෙත් link එක ඇති. ඒකටත් join වෙන්න. එතකොට පුතාලට ඔය ඒකට join වුණාම මේ ඒකෙත් මගේ link එකක් ඇති. ඒකටත් join වෙන්න. ඔය මේකෙම Telegram වල. එතකොට පුතාලට තව ඕගොල්ලන්ට පුළුවන් මම මොනවද ඉස්සරහට කරන්නේ. තව ඔය නංගිලා මල්ලිලාට ඕගොල්ලන්ගේ කරන පාඩම් වලටත් ඕගොල්ලන්ව සම්බන්ධ කරගන්න පුළුවන් free. එතකොට තවත් හොඳයි ඕගොල්ලන්ට. තව 2022 නංගිලා මල්ලාටත් කරනවා 23 අයට 21 අයට කරනවා. එතකොට පුතාලට ඒව සම්බන්ධ වෙන්න පුළුවන් free. එතකොට ඒගොල්ලන්ට ලේසි වැඩේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට යන 21 යන ක්ලාසස් වලට නෙමෙයි 21 මයි ක්ලාසස් වෙනම යනවා. ඊළඟට 21 ළමයින්ට මේ වගේ වෙන එකක් කරනවා. එතකොට පුතාලට ඒක ෆ්‍රී සම්බන්ධ වෙනවා. ඒක නිසා ඒකට ජොයින් වෙන්න. ඒක සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මගේ page එකට ගිහලා FB එකේ එතකොට ඒක හරි.
රයිට් හැමතිස්සෙම කියනවා පුතාලට ඊළඟට කරන්න ඕන එක පුතාලා එක්ක මාත් එක්ක කරන්න මාත් එක්ක කරලා මගෙන් දැනගන්න ඕන පාඩම. ඕගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙලා තියෙන පාඩම දැන් ඕගොල්ලෝ ටෙක්ස්ට් කරන්න. හරිනේ? රයිට්. දැන් අපි යන් ඊළඟ එකට. දැන් බලන්න මම දෙකටම සිග්නල් එකක් දෙන්නයි යන්නේ. මම ඉස්සෙල්ලා දුන්නේ මේ ඔක්කොගෙම එකක් මයි අර්ත් කරලා අනිත් එකටයි සිග්නල් එක දුන්නේ. දැන් බලන්න මම දෙකටම සිග්නල් දෙනවා. ඕගොල්ලෝ දෙකටම සිග්නල් දුන්නා පුතාලා දන්නවා මොකද්ද තියෙන්නේ හැම තිස්සෙම ඕපන් ලූප් නම් විවෘත පුඩ් නම් එක්ක +vs එක්ක -vs වල තමයි උත්තරේ. ඇයි අරක ලක්ෂයකින් වැඩි වෙලා නේ 10යි පයින් වැඩි වෙලා නේ. එතකොට ඒක වෙන්න බෑනේ. ඒතර යා vs පහු කරනවා. ඒ නිසා ඔප් ඇම්ප් එක විවෘත පුඩු අවස්ථාවේ ඉන්නකොට හැම තිස්සෙම උත්තරේ පුතාලා බලන්නේ +vs -vs එච්චරයි. අර වරහන් ඇතුලේ කෑල්ල ප්ලස් මයිනස් දාගන්න විතරයි තියෙන්නේ. හරියි. මේ බලා ගන්න. රයිට්. මම දැන් කියන එක පුතාලා කොලයක් අරගෙන ටක් ගාලා අනින්න. පුතාලට ඔප් ඇම්ප් එක මතකයි, සිග්නල්ස් මතකයි, අවුට්පුට් එක ලියන විදිය මතකයි. දැන් ඔන්න අවුට්පුට් වේරියේෂන්ස් අඳින්නට මතකයි. මොකද්ද ප්‍රතිදාන වෝල්ටේජ් දාන්නට හොඳට දාන්න. රයිට්. අදින ඔප් ඇම්ප් එකක් යමෝ ඒ ඔප් ඇම්ප් එකේ ප්ලස් එක උඩට V1 උඩට දාලා මයිනස් එක යට දාලා අදින්න. සෙලෙන්ස් ප්ලස් එක ගැන කියන්න. හෙට තියෙන්නේ අටට බොහොම කරන්නේ. අටට මේ ගාන කරලා කියන්න. එතකොට ආයි කියනවා. සර් මම charger එක ගලවන්න. ඇයි charger එක. sorry හරි දැන් පුතාලා මම මේ කියන විදිහට අඳින්න ඕකේ සප්ලයි වෝල්ටේජ් එක දාන්න. එතකොට පුතාලා දැන් දන්නවා මම කිව්වා ප්ලස් මයිනස් දෙකක් කියනවා. සප්ලයි වෝල්ටේජ් එක දාන්න වෝල්ට් 20ක් කියලා. right ඊළඟට මෙතන ප්ලස් එකට අගයක් දෙන්න. මෙන්න ප්ලස් එක මෙහෙමයි. ප්ලස් එක යනවා මෙන්න මෙහෙම 0 ප්ලස් ආපහු 0 ප්ලස් කියලා. ඒක එක්කම පුතාලා මෙහෙම ඩොටඩ් ලයින්ස් අරගෙන මෙතනට එන්න. මෙතන වෝල්ට් 2යි අගය. මෙතන යනවා මෙහෙම. මෙයා වෝල්ට් 4යි. දැන් මම මොකුත් කියන්න ඕනේ නැහැ පුතාලට වැඩේ තේරෙන්නේ. එතකොට ඔයාලට චෙක් කරන්න දෙකක් තියෙනවා. V1 0 වෙනකොට V2 වෙන්නේ -4යි. එතන V1 2 වෙනකොට V2 වෙන්නේ 0. අන්න මේ දෙක චෙක් කර කර ගියා නම් හරි. රයිට්. පුතාලා ඉස්සෙල්ලා මේක අරින් දැන් ටක් ගාලා ලියන්න. දැන් වැඩේ තියෙනවා ටිකක් ඉක්මනට කරමු අපි ඉස්සෙල්ලාට වඩා. රයිට් ලියන්න ඉස්සෙල්ලා මේ සිග්නල්ස් දෙක අද ගන්න හොඳට. මේවට same time intervals වලදී අදින්නේ same time intervals වලදී අදින්නේ බලපු ගමන් දන්නවා පුතාලා අනිවාර්යෙන් output එකේ එන්නේ එක්ක ධන 20 එක්ක ඍණ 20 කියලා. right අනිත් ලියන්න එක ලියන්න මොන අවස්ථාවේදී කියලා සම්මුත පුරුදු විවෘත පුරුදු ටක් ගාලා ලියන්න. දැන් මේවා කාට හරි කියලා දෙන්න උනත් පුළුවන්. දෙවෙනි එක ලියන්න මේකට අදාළ සමීකරණය ලියන්න.
තුන නිකම් මේක මතක් වෙන්න පුතාට V out කවදාවත් කවුරු පහු කරන්න බැයිද කියලා ලියන්න. එතන ලියන්නේ එක mathematical model එකෙන් මෙහෙම. V out always less than or equal Vs. Vs means supply voltage. V out ප්‍රතිදානයේ output voltage. V out හැමතිස්සෙම Vs ට වඩා එක්ක උඩ එක්ක සමානයි. right? ඒකත් හරි. right. ඊළඟට දැන් පුතාලා ලියන්න බලන්න මේකේ සමීකරණේ V out වල උත්තරේ V out කියන්නේ මතකයි A වරක් V1 V2 හරි දැන් එහෙනම් output voltage එකේ variation එක අදින්න ඕනේ ඔයා n exam එකේ මෙන්න මෙහෙම ප්‍රතිදාන වෝල්ටීයතාවයේ විචලනය the variation of output voltage ලියන්න ප්‍රතිදාන වෝල්ටීයතාවයේ විචලනය නම් පුතාලට චෙක් කරන්න දෙකක් තියෙනවා එකක් තමයි V1 කියන එක 2 අනිත් එක තමයි V1 කියන එක 0 V1 කියන එක 0 V2 කියන එක 4 එතනදි මොකද්ද කියලා ලියන්න කෙලින්ම V out වල උත්තරේ ලියලා කෙලින්ම උත්තරේ ලියන්න මේ එකක් ඊළඟට බලන්න V1 කියන එක 2 V2 කියන එක 0 උත්තරේ මොකද්ද කියලා. ඉතින් දිගටම යන්නේ ඔය දෙක තමයි. ඊට පස්සේ output මේ voltage variation එක ආන්නේ. ඊට පස්සේ output එක ආන්නේ. ඉතින් දෙක ස්ක්‍රීන් එකට දානවා. මොකද? නැත්නම් දෙක ස්ක්‍රීන් එකට දානවා කියන්නේ. ඒකේ ටෙලිග්‍රෑම් ගෲප් එක සම්බන්ධයෙන් ඒකට ස්ක්‍රීන් එකක් කියන්නේ. ඒකට අපේ ගෲප් සමයකින් දානවා කියන්නේ. හරිද බලන්න. උදාහරණ හොඳට තේරෙනවා මේක 10 5යි අපි දාගන්න. V1 වලට දාන්නේ අපි වෝල්ට් 0 පළවෙනියට. V2 වලගේ එතකොට අපිට එන්නේ 4ක්. හොඳට තේරෙනවා මේක ඍණ වර්ධනය එන්නේ. උත්තරේ ඍණ 4 වැඩි කිරීම 10 5යි මේක වෙන්න බෑ. එහෙනම් ඍණ වර්ධනය එන්නේ. එහෙනම් උත්තරේ V out සමානයි ඍණ 20යි. ඊළඟ දෙවෙනි එකට අපි යමු. ඒකේ V1 කියන්නේ 2 මේක 10 5යි මේක 2 V2 කියන්නේ 0 මේක එහෙනම් ධනාවර්ධනය වෙන්නේ. උත්තරේ 2 වැඩි කිරීම 10 5යි. ඒක වෙන්න බෑ. ලක්ෂ දෙකකට යන්න බෑ. එහෙනම් ධනවර්ධනය නම් ධන Vs. එහෙනම් V out කියන්නේ ධන Vs. ඒ කියන්නේ ධන 20යි. දැන් හොඳට ඔයගොල්ලන්ට තේරෙනවා. මම පැහැදිලි කර කිව්වා V out ඉන්නේ ධන හෝ ඍණ Vs වල කියලා. හරි. එහෙනම් පුතාලට දැන් හරිම ලේසියෙන් වැඩේ. එහෙනම් මේ බලන්න. මේවයි ගානක් දුන්නාම සමහර අයට මේවා පැටලෙනවා. මේවා ගණන් ඉන්නේ සාමාන්‍යයෙන් 35 විතර පහු කරනවා. ඒ ළමයි අමාරු ගණන් කියලා හඳුනගෙන තියෙන ඒවා. ඇත්ත දෙයක් නැහැ පුතාලට තේරෙනවා. එහෙනම් output signal එක අපි අඳිමු. ඍණ Vs ධන Vs. එහෙනම් අපිට පටන් ගන්න තියෙන්නේ ඍණ 20ෙන්. මෙයා එනම් පටන් ගන්න ඍණ 20ෙන්. ඍණ 20යි ධන 20 අතර තමයි විචලනය. මෙයා බිඳ වෙලා මෙයා 4 වෙනකොට අතන ඍණ 20යි කියලා පේනවා. මෙයා ධන 2 වෙලා මෙයා බිඳ වෙනකොට ධන 20යි කියලා පේනවා. එහෙනම් මේ ඍණ 20 ධන 20 ලකුණු ගන්න. එතකොට මේ කැලේ තියෙන 1 2 3 4ක් ඒ විදිහටම කැලේ 1 2 3 4. යෙදෙන ගානේ නම. උදාහරණ යන් තව එක්සැම්පල් එකකට යන්. තව එක්සැම්පල් එකකට යන්.
right මං කියන ටක් ගාන කඳින්න ඔප් ඇම්ප් එකක් කඳින්න ඔප් ඇම්ප් එකක් කඳින්න ප්ලස් එක උඩින් දාන්න V1 උඩින් දාන්න V2 යටින් දාන්න මෙතනින් සිග්නල් එක වල ලේසි නැති ඉඳලා අර අඳින්න අපහසු නිසා මේ වගේ ඇදලා ගන්නවා මෙහාට මෙතනින් සිග්නල් එකක් අඳින්න මෙතනින් ගම් මෙතනට වෝල්ට් 3යි කියලා වෝල්ට් 3යි මෙතනින් සිග්නල් එකක් අඳින්න ඊළඟට මේ V2 වලගේ මේ V1 වලගේ මම මෙතනින් අදින්නම් මේ පැත්තට ඍණ 3යි මේක බිඳුවයි මේ පැත්තට ආපහු ඍණ 3යි මේමයි මේ සිග්නල් එක යන්නේ. ඕමයි සිග්නල් එක යන්නේ මෙතන තමයි මෙයා 3ටත් තියෙන්නේ. මෙතන ඍණ 3යි තියෙන්නේ. මෙතන දාන්න ධන හෝ ඍණ 16යි වෝල්ට් මේ V out එක. උදාහරණ තව දැනගන්න හොඳ දෙයක් තියෙනවා මම මේ ගානේ ඉවරලා ඊළඟට ඒක කියන්නම්. එන්නේ ඒවායින් ඒ ඔයගොල්ලෝ පුළුවන් තරම් ඉස්සරහට යන්න ඔයගොල්ලන්ගේ බැරි සබ්ජෙක්ට්ස් වල බැරි කොටස් වල බැරි පාඩම් වල ඒ දේවල් අහගන්න. මම ඒක කියන්නම් මේකෙන් පස්සේ. mixed media. හරි දැන් බලන්න එහෙනම් මේකේ දැන් අපි ඉස්සෙල්ලා පුතාලා මේකේ V out වල උත්තරේ ලියන්න V1 V2 දැන් ඉතින් අර විස්තර දන්න ඔක්කොම ඒවා ඕනේ නැහැ ඒවා ඕනේ නැහැ right දැන් output signal එක තනියම අඳින්න ඕගලන්ට check කරන්න වෙන එකක් නේ V1 0 වලත් ඉන්නවා පටන් ගන්න V1 0 වල ඉන්නකොට V2 ඉන්නවා ඍණ 3 එහෙනම් ඉස්සෙල්ලා මේක ආදේශ කරගන්න V1 0 වල ඉන්නකොට V2 ඉන්නවා ඍණ 3 ඉස්සෙල්ලා මේක ආදේශ කරගන්න ඒ කියන්නේ 10 5යි ඒක කීයද කියලා බලන්න. ඊළඟට V1 ඉන්නවා 3ට වඩා අඩු වගේ එක V1 ඉන්නවා අපි x කියමු. ඒක x 3ට වඩා අඩුයි. V2 ඉන්නවා බිඳුව. ඒකත් ලියන්න. කීයද කියලා. ඊළඟට අන්තිමට ඊළඟට ආපහු V1 ඉන්නවා බිඳුවට වඩා වැඩියක් එක ඒකත් අපි බලමු කීයද. දැන් මේක අඳිනකොට ඔයගොල්ලන්ට වැඩි තේරෙයි ක්ලිප් එකේ මොකක්ද කියලා. හරි. දැන් මෙතනින් පස්සේ පුතාලට මේ වැඩේ ඕකේ. බලන්න මම ඊට පස්සේ ගාන දෙනවා. ගාන දුන්නු ගමන් ඔයගොල්ලෝ හදන්න. දැන් බලන්න එහෙමනම් අනිත් එක පුතාලා පාඩම ඉවර වෙනකම් එකම ශ්‍රමතාවය හොද්ද එකම ශීඝ්‍රතාවය වැඩ කරගෙන යන්න මාත් එක්ක මම ওই පාඩම් කරන්න ඉතුරු කරන්නේ පුතාලා හිට නිකන් කොලයක් අරගෙන මේවට එක් කරන්න ඊළඟට මේකේ සම්මුර්ථ පුළුවන් අවස්ථා එක මුත්තට කියලා දුන්නාම මේ වැඩේ ඉවරයි ඔප්පෑන් සායි එක්සෑම් එකට වෙනම වැඩ කරන්න ඕනේ නැහැ පුතාලා
දවසක් දෙකක් ගිහිල්ලා ආයෙ නිකන් ඔක ලියන්න. අරගෙන කොලේ අරගෙන අඳින්න, වේරියේෂන්ස් අඳින්න, ගාන හදන හැටි කරන්න. right. එහෙනම් මේ බලා ගන්න. දැන් මම මේකේ වැදගත් ප්‍රස්තාරයක් තියෙන එක්සෑම් වලට අහන්න. ඒ ප්‍රස්තාරේ මම අඳින්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දුන්නු ගමන් අඳි බලන්න. බලන්න V10. ඔන්න V10 මේක 0. V2 කියන එක කෙනා ඍණ 3 ඉන්නේ. V2 කියන එක කෙනා ඍණ 3 ඉන්නේ. ධන 3 නෙමෙයි ඍණ 3 නෙමෙයි. V1 කියන එක කෙනා 0. V2 කෙනා ඍණ 3. එතකොට මෙතනට උත්තරේ එන්නේ ධන 3 වැඩි කිරීම 10 පහ. මේක වෙන්න බෑ. හැබැයි ධනව වර්ධනය වෙනවා. එහෙනම් උත්තරේ අපි ලියන්නේ උත්තරේ ධන VS කියන්නේ ධන 16. එහෙනම් V out වල උත්තරේ ධන 16. මෙන්න පළවෙනි කෑල්ල හරි. එතකොට මෙයා බින්දුව ඉන්නකොට මෙයා 16න් පටන් ගන්නවා. ඊළඟට මෙන්න මේ කෑල්ලට යන්න. දැන් කොහොමත් මෙයා 3ට වඩා අඩුයි. මෙයා 3යි. කොහොමත් ඒ ටිකේම මේ ටිකේම මෙයා ඉන්නේ ධන 16. ඊළඟට මෙයාගේ අගය බිඳුවයි මෙයාට ධනාගයක් තියෙනවා. එහෙනම් එතකොට V out වල උත්තරේ බලන්න x ඍණ බිඳුව. එහෙනම් x වැඩි කිරීම 10 5. මම x කියලා ගත්තේ පුතාලා බලන්න. මම x කියලා ගත්තේ මෙතන. මෙතන දැන් බිඳුවයි. මේ කෑල්ල මම මේ හදන්නේ මෙන්න මේ කෑල්ල. මෙයා බිඳුවයි මෙයා x. x කියන්නේ ධනාගය. හැබැයි දසන ලක්ෂය කිව්වත් වෙන්නේ. එහෙනම් ලියන්නේ ධන 20. එහෙනම් V out වල උත්තරේ මේක වෙන්න බෑ. එහෙනම් උත්තරේ ධන 20 ධන 16. දැන් බලන්න තාමත් ඉන්නේ ධන 16. මෙයා ඍණ වෙනවා. මෙයා ඉස්සෙල්ලම බිඳුවේ එන්නකොට මෙයා ඍණ වෙනවා. එතකොට එන්නේ ඕගොල්ලන්ට හොඳට පේනවා. එතකොට ඉන්නේ ධනාගයක. ඊළඟට බලන්න මෙතනට යනකොට මෙයා ඉන්නේ ධනාගයක. ධන 16මයි ඉන්නේ. ඊළඟට ආපහු මෙයාට වඩා මෙයා වැඩි වෙනවා. ආපහු V1 කියන එක අපි හිතමු x කියලා. V2 කියන එක කියන ආපහු ඉන්නවා 3. V out කියන්නේ බලන්න a වරක් x ඍණ 3යි. හැබැයි 3 කියන එක නා වැඩි. මේ හරියගයක් දැන් ගන්නෙ. මෙයා ඉන්න ආපහු 3. එතකොට බලන්න ආපහු මොකද වෙන්නේ කියලා. මෙයා ධන උත්තරයක් කියන්නේ ධන 3යි x වැඩි කිරීම 10 5යි. ඒක වෙන්න බෑ. එහෙනම් ආපහු ඉන්නේ ධන 20. එහෙනම් V out වල උත්තරේ ආපහු ධන 20. ධන 20 කියන්නේ ධන 16. බලන්න සියලුම අවස්ථාවලට මෙයා බිඳු වෙලා මෙයා 3ට යනකොටත් ධන 16යි. මෙයා x වගේ වෙලා මෙයා බිඳු වෙනකොටත් ධන 16යි. මෙයා ආපහු x වගේ 3ට අඩු වෙලා මෙයා ආපහු ඍණ 3ට එනකොටත් ධන 16යි. ඒකේ ප්‍රශ්න වෙන්නේ මෙතන හැමතිස්සෙම ඍණ කියලා දාන්නේ. මෙයා දැන් ධන 16මයි ඉන්නේ. ඒ නිසා මේක ධන 20 ඍණ 20 කියලා දෙපැත්තට වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා දිගටම ඉන්නේ බලන ධන 16. අන්න ඒක හොඳ ගානක්. හරි. දැන් වැඩේ තේරෙනවා. පුතාලට මම දැන් A level ප්‍රශ්න දෙන්න යනවා. අපි ඒක විනාඩි 2කින් කරන්නේ. කරන්න ඉස්සෙල්ලා මම මේ කියන එක පුතාලා හොඳට අහගන්න. හෙට මේ වගේම මූස් එකේ 8ට පුතාලට තියෙනවා කම්බයින් මැත්ස් වල ඇප්ලයිඩ් වල රාමු සැකිලි කරනවා. කම්බයින් මැත්ස් වල මේ වගේම රාමු සැකිලි කරනවා. බෝ අංකණය පුතාලට ඒකට ඒක මේ වගේම කරගන්න පුළුවන්. ඉතින් මේ අපි මූස් එකෙන් මේ ලොකු වැඩක් කරන්නේ ලංකාවේ ඉන්න ළමයින්ට ඇත්තට මේ පාර එක්සෑම් ලියන ළමයින්ට. ඒතකොට ඒකත් මේ විදිහටම පුතාලා ওই විදිහටම ජොයින් වෙලා දැම්ම ජොයින් වෙන්න. ඒතකොට ඒකත් ඕගොල්ලන්ට ටියුට්ස් එවල මේ විදිහටම කරනවා. මේක මේ ලංකාවේ ඉන්න ඔක්කොම ළමයින්ට කරන හොඳ දෙයක් අපි එකතු වෙලා. ඒ නිසා පුතාලා ඒකට ජොයින්. right. ඒ සර්ලටත් ඊට පස්සේ ඒ සර්ටත් කියලා අවශ්‍ය පාඩම් මෙන්න මේවා කියලා පුළුවන් තරම් ඕගොල්ලන්ගේ link එක share කරලා පුළුවන් තරම් අයට ඒ ටියුට්ස් දීලා ඒ එක්සෑම් එකට රෙඩි වෙන්න ඕගොල්ලෝ ඇවිල්ලා ජොයින් වෙලා හිට හරියටම රෑ 8 වෙනකොට රෙඩි වෙලා ඉන්න. පුළුවන් තරම් ඕගොල්ලන්ගේ යාළුවන්ට මේ link එක share කරන්න. ඉතින් අපි ඇත්තට මෝස් එකෙන් මේ ලොකු දෙයක් කරන්නේ ලංකාවේ ළමයින් ඔක්කොම ඉගෙන ගන්න. හරි. දැන් අපි යම් ගානට පුතාලා කියන්න මම මෙන්න මේ කියන දෙන්න. පුතාලා යන 16 වෙනි පිටුවට. මම දෙන කාලය තුල අනිවාර්යයෙන්ම හදන්න ඕනේ.
පුතාලා දැන් රූප සටහන අඳින්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට ගාන දීලා තියෙන්නේ. ගාන දීලා තියෙන්නේ. හැබැයි බිඳුව දීලා තිබ්බොත් බිඳුවේදී අනිවාර්යෙන් චෙක් කරන්න. බිඳුව දීලා තිබ්බොත් බිඳුවේදී චෙක් කරන්න. එකක් දීලා තියෙනවා මෙන්න මේ වගේ පහේ. මෙයා පහයි. අනිත් එක දීලා තියෙනවා බලන්න. මෙයා පටන් ගන්න ප්ලස් වලින්. ධන 5යි බිඳුවයි ධන 5යි කියලා යනවා. ඉතින් ඔයගොල්ලන්ට චෙක් කරන්න තියෙන්නේ මොකද්ද කියලා පුතාලා දන්නවා. මේ යට තියෙන V1 උඩ තමයි V2 තියෙන්නේ. මේක V2 මේක V1. මේකත් පාරයි. ඒක පටන් ගන්න බිඳුවේ බලන්න. පටන් ගන්න බිඳුවේ. බිඳුවේදී මෙයා පහයි. ඒක. ඊට පස්සේ මෙයා ධනාගයක් ගන්නවා මෙයා බිඳුවට යනවා. ඒ කියන්නේ V2 ධනාගයක් ගන්නවා මෙයා බිඳුවට යනවා. ඊට පස්සේ ආපහු V1 පහට එනවා මෙයා පහට වඩා අඩු වගේ කියනවා. එහෙනම් මේ අවස්ථාව තුන චෙක් කරගත්තාම හරි. පුතාලා තනියම හදන්න බලන්න. මේ A level exam එකට ආපු මේ ළඟදී ආපු ප්‍රශ්නයක් මේ ළඟදී ආපු papers වල බලන්න 741 වර්ධකය කියලා ගහලම තියෙනවා. ඇයි එහෙම ගහන්නේ? 10 5 කතන්ට ගන්න කියන්නේ. ඒතර විවෘත පුඩු අවස්ථාව කියලා පුතාලා දන්නවා. ඉතින් මේ වගේ ගානක් දැක්කම ගොඩක් ළමයි ඔය ගානෙන් අයින් වෙනවා කියන්නේ. බලන්නේවත් නෑ ඔය ගානෙන් අනිත් පැත්තට. ඉතින් මේවා මේ යාන්ත්‍ර විද්‍යාවක් ගානක කරනවට වඩා ලේසි. ඔයා හොඳටම දන්න උත්තරේ තියෙන්නේ VS එක දීලා තියෙන බලන්න. මේක VS එක දීලා තියෙන Java සැපෙවුම 10යි වෝල්ට්. ඒතකොට ධන 10 හෝ ඍණ 10යි. Java සැපෙවුම කියලා දෙනවා කියලා මම කිව්වා. ධන 10 හෝ ඍණ 10යි ඉන්නේ කියලා හොඳටම දන්න උත්තරේ. ඔක ඇත්තටම MCQ ප්‍රශ්නයක් විදියට පුතාලට උත්තර දීලා තිබ්බ උත්තර තෝරන්න අයියා මම ඔය අඳින්න දුන්නේ. ඒතකොට තාව ඔයගලන්න මේක හොඳට වර්ධනය වෙන්නේ. ඇත්තටම ඔක ආවේ MCQ ප්‍රශ්නයක් විදියට. MCQ පේපර් එකේ ඉතින් තෝරන්න තිබ්බේ. දැන් මම අඳින්න කියන්නේ ඒතකොට තෝරන එක ප්‍රශ්නයක් නැහැනේ. අඳින්න බලන්න. ඔයගොල්ලෝ හොඳටම දන්නවා ධන 10 ඍණ 10 අතර වෙනස් වෙන්නේ. කොතනින්ද පටන් ගන්න කියලා තීරණය කරගත්තාම හරි. හරිද බලන්න. හරිද බලන්න. එහෙනම් V out සමානයි A වරක් V1 V2 කියන එක මේ තියෙන්නේ. A වල උත්තරේ දැන් දන්නවා 10 5යි. ඔයාලට චෙක් කරන්න ගියත් තියෙන ඒ තමයි එකක්. V2 කියන එක කෙනා 0, V1 කියන එක කෙනා එතකොට 5යි. උදාහරණයක් පුළුවන් අයට අත්ගාලා ඉඳලා දාන්න. දෙවෙනි අවස්ථාවේදී V2 කියන එක කෙනා x, V1 කියන එක කෙනා 0. මෙයා වෙන්න බෑ කියලා විසංවාද ලකුණ දාලා එතකොට මොන VS ද කියලා උත්තරේ ලියන්න. ඊට පස්සේ බලන්න 10 5යි මෙයා x කියලා අගයකට යනවා. මෙන්න මේ වගේ තැනක් මම මේ x කියලා ගන්න. මේ වගේ තැනක් x කියලා ගන්න. හැබැයි x පහට වඩා අඩුයි. x පහට වඩා අඩුයි. එහෙනම් මේකේ හොඳට තේරෙනවා මේ බලන්න. මෙයා x කියලා ගත්තේ පහට වඩා අඩුයි. මෙයා බිඳුවයි. හැබැයි මෙයා ධනාගයක ඉන්නේ. ඒ ධනයිටියට උත්තරේ V2 වලට තියෙන්නේ. එහෙනම් බලන්න උත්තරේ එන්නේ x කියලා ගන්න අපි ඒ දෙවෙනි අවස්ථාව v1 කියන එක බිඳුව. v1 කියන එක කියනවා බිඳුවයි. අර x කියලා ගන්න. මේක බිඳුවයි මේක x. v2 වලගේ තමයි x. එහෙනම් උත්තරේ ඍණ x වැඩි කිරීම 10 5යි මේවා වෙන්න බෑ. මේ ලක්ෂ ගණන් වලින් එන්නේ. එහෙනම් උත්තරේ v out සමානයි ඍණ vx. ඍණ vx කියන්නේ ඍණ 10යි. ඒකදී ඇත්තටම අදින්නත් පුළුවන්. ඕනේ නම් තව එකක් චෙක් කරන්න. ඊළඟට v1 උත් ඉන්න v2 උත් ඉන්නවා ආපහු x වල. v2 තව x එකක ඉන්නවා. ඒක පහට වඩා අඩුයි. හැබැයි v1 ඉන්නවා පහේ. v1 ඉන්නවා පහේ.
එහෙනම් V out කියන්නේ ආයෙමත් බලන්න 10 5යි. V1 කියන්නේ 5යි. V2 කියන්නේ x. හැබැයි මේ x ලාගේ මම මේ x කියලා ගන්නාගේ 5ට වඩා අඩුයි. එතකොට මෙතනින් ධනාගයක් එන්නේ. එහෙනම් මේවා ධනව වර්ධනය වෙන්නේ. එහෙනම් ධන 20. ධන 20 කියන්නේ ධන 10යි. දැන් බලන්න. ඔන්න අපිට එනවා කියන පළවෙනි කෑල්ල ධන 10යි, දෙවෙනි කෑල්ල ඍණ 10යි, තුන්වෙනි කෑල්ල ධන 10යි. දැන් පුතාලට මේක අඳින්න හොඳටම තේරෙනවා. පළවෙනි කෑල්ල ධන 10යි, දෙවෙනි එක ඍණ 10යි, තුන්වෙනි එක ධන 10යි. එහෙනම් මේ විදිහට තමයි මේක විශ්ලේෂණය. ධන 10යි, ඍණ 10යි. දැන් හරිම ලේසි වැඩි. රයිට්. දැන් මේකේ ප්‍රස්ථාරයක් තියෙනවා හරිම වැදගත්. ඒ ප්‍රස්ථාරය පුතාලට මම අඳින්න දෙන්නයි යන්නේ. ඒ කියන්නේ කාරකාත්මක වර්ධකයක් විවෘත පුඩු අවස්ථාවේ පවතින විට when operational amplifier is at open loop the variation out of output voltage relative to the difference of input voltages යන කාරකාත්මක වර්ධකයක් විවෘත පුඩු අවස්ථාවේ පවතින විට ආන්තර වෝල්ටීයතාව සමග ප්‍රතිදාන වෝල්ටීයතාව විචලනය. ආන්තර වෝල්ටීයතාව සමග ප්‍රතිදාන වෝල්ටීයතාව විචලනය. The variation of output voltage relative to the input voltage difference. හරි. පුතාලා ඉස්සෙල්ලාම සමීකරණය ලියන්න. විවෘත පුඩු අවස්ථාව ලියලා මම කියන්නේ මෙන්න මේක අදින්න කියලා. ඔකට ළඟ ඇත්ති දෙයක් නෑ ඔක. ධනාවර්ධනය වෙන්නත් පුළුවන්, ඍණාවර්ධනය වෙන්නත් පුළුවන් V1 V2 ත් එක්ක අදින්න. හරිද බලන්න y අක්ෂයට අරන් තියෙන්නේ මෙහා x අක්ෂයට අරන් තියෙන්නේ මෙහා මේක 10 5 කියලා නියතයි එනවා ප්‍රස්ථාරය අඳින්න y සමාන mx ආකාරයක් තියෙනවා හැබැයි පුතාලා හොඳට බලනවා ධන පැත්තට වර්ධනය වෙන්නත් පුළුවන් ඍණ පැත්තට වර්ධනය වෙන්නත් පුළුවන් එහෙනම් බලන්න මේකේ y සමාන mx හැබැයි කවුරුවත් කිසි දවසක නෑ මෙහෙම අදින්නේ ඕ මෙන් නම් වැරදි මේකේ තේරුම x අනන්තයට යද්දි y ත් අනන්තයට යනවා x වැඩි වෙනකම් y ත් වැඩි වෙනවා x වැඩි වෙනකම් y ත් වැඩි වෙනවා ඔව් ඒ කියන්නේ x අනන්තයට යද්දි y ත් අනන්තයට යනවා කියලා මෙහෙම යනවා එහෙම එකක් වෙන්න බෑ ඇයි ඔප් ඇම්ප් එකට ලිමිට්ස් තියෙනවා ඒතකොට ඒ ලිමිටේෂන්ස් ඒ බවුන්ඩරිස් ඔයගොල්ලෝ දන්න මොකද්ද මෙයාගේ බවුන්ඩරි එක +vs vs ට වඩා වැඩි වෙන්න බෑ එහෙනම් ධන පැත්තෙන් උඩරිම යන්නේ vs ඊට වඩා වැඩි වෙන එකත් මෙතන නවතිනවා කියලා උඹලා දාන්න එහෙනම් මෙතන ලියන්න අපි ධන vs ඔය වගේම මේ පැත්තේ ඍණ vs මෙන්න මීට වඩා මේක වැඩි වෙන්නේ මේකනේ උඩරිමගේ මේකට කියනවා සැචුරේටඩ් අවුට්පුට් වෝල්ටේජ් එක කියලා වෝල්ටීයතාවයේ සන්තුෂ්ඨතාවය ඒක නිසා මේකට ලියන්න ධන v out set කියලා plus v out set set කියන්නේ saturated output voltage ඒ කියන්නේ ධන පැත්තෙන් උපරිම විදියට සන්තුෂ්ත වන වෝල්ටේජය උපරිම ධන සන්තුෂ්ත වෝල්ටේජය මෙතන ලියන්න ඍණ v out set negative saturated output voltage ඍණ පැත්තෙන් සන්තුෂ්ත වෙන උපරිම ප්‍රතිදාන වෝල්ටේජය එහෙනම් මෙන්න මේක තමයි පුතාලාගේ තියරි වලට විවෘත පුඩු අවස්ථාවේ යන ප්‍රස්තාරය. හරිම ලේසි. හරිම ලේසි. එහෙනම් මේකේ tan alpha දෙන්නේ මොකද්ද කියලා ලියන්න. tan alpha කියන අනුක්‍රමණය. එහෙනම් ලියන්න අනුක්‍රමණය gradient සමාන tan alpha අපිට ආවේ මේක මෙහිමයි. v out සමාන a වරක් v1 v2 කියලා යාවි. එහෙනම් මේක තමයි y අක්ෂය විදියට ගත්තේ. මේක තමයි x අක්ෂය විදියට ගත්තේ. එහෙනම් අනුක්‍රමණය කියන්නේ මේකට x අක්ෂය කියලා ගත්තේ මෙන්න මේ කෑල්ල v1 v2 එහෙනම් අනුක්‍රමණය කියන්නේ මේකට a
එන අනුක්‍රමණය කියන්නේ ඕගලන්ට හොඳට පැහැදිලි. A කියන්නේ මොකද්ද කියලා ගත්තොත් A කියන්නේ V out බෙදීම V1 V2. එන A කියන්නේ ඕනනම් තව පාරක් කියන්න පුළුවන්. මේකම සමානයි V out බෙදීම V1 V2 කියලා. ඉතින් මෙන්න මේවා උත්තරට දැනුවත් වෙන්න ඕන ප්‍රශ්නවලදී උගා ඇති දෙයක්. දැන් එක්සෑම් එකේදී මෙතන අංශක 30ක් දුන්නා කියන්නේ. මෙතනට දානවා tan t. ඒතර tan t කියන්නේ එකයට මූල 3යි. ඒතර එකයට මූල 3 තමයි මෙයාගේ කැපිටල් A කියලා එන්නේ. ඒ වර්ධකේ. හැබැයි 741 වර්ධකේ වෙන්න බෑ. ඊළඟට තව ගාණක් දෙනවා tan t කියවම එකයට මූල 3යි මේක V out උත්තරේ දීලා ඔන්න මෙතනින් අහන්න පුළුවන් මේ. කියන්නේ මෙහෙම tan alpha මේක. මේ alpha ට ඕන අංශ ගාණක් දීලා V out දීලා මේ කෑල්ල අහන්න පුළුවන්. මේ කෑල්ලම තමයි අහන්න ඒකට අහන්නේ. එහෙම නැත්නම් මේ කෑල්ලම දීලා මේකක් දීලා මේක අහන්න පුළුවන්. ප්‍රස්ථාරයේ ආශ්‍රය. මෙන්න මේක තමයි කාරකාත්මක වර්ධකයක විවෘත පුඩු අවස්ථාවේදී එයාගේ විචලනය වෙන්නේ. මේකට කියනවා අපි කාරකාත්මක වර්ධකයක විවෘත පුඩු අවස්ථාවේදී ලාක්ෂණිකය කියලා. output characteristic of operational amplifier. කියන්න මෙතන මේ කාරකාත්මක වර්ධකයක ලාක්ෂණිකය. මේ කාරකාත්මක වර්ධකයක විවෘත පුඩු අවස්ථාවේදී ප්‍රතිදාන ලාක්ෂණිකය. This is the output characteristic of operational amplifier when the amp is at open loop. මේ කාරකාත්මක වර්ධකයක විවෘත පුඩු අවස්ථාවේදී ලාක්ෂණිකය. විවෘත පුඩු අවස්ථාවේදී ලාක්ෂණිකය. දැන් මම කිව්වනේ පුතාට මේක ඇති දෙයක් නෑ කියලා. දැන් ඔන්න op amp එක මතකයි, IC එක මතකයි, IC එක ඇතුලේ op amp එක ගහන විදිය මතකයි, විවෘත පුඩු අවස්ථාවේ සමීකරණය මතකයි, සමීකරණය චෙක් කරන විදිය මතකයි, V out කවදාවත් VS පව කරන්නේ නැහැ කියලා මතකයි, විචලනය අඳින්නත් දැන් දන්න. දැන් මෙන්න මේ වගේ කොටස් ඕගොල්ලන්ට AL exam එකේ දුන්නාම කරන හැටි මෙන්න මේක කරන්න බලන්න. හැමතිස්සෙම මතක තියාගන්න ඕනම වෙලාවක current කියන්නේ current flows from high voltage to low voltage. current කියන්නේ වැඩි විභවයෙන් ඉඳන් අඩු විභවය. ඒක ඔළුවේ තිබ්බාම හරි. ඒ පුතාලා මාත් එක්ක යනගන්න මෙන්න මේ. දැන් ඔන්න op amps තුනක් මෙහෙම අඳින්න යන්නේ මේ පැත්තට දෙකයි මේ පැත්තට දෙකයි. right. අනින්න උඩම op amp එකේ plus එක උඩට දාලා අඳින්න. plus එක උඩට දාලා අඳින්න. V1 උඩට දාලා අඳින්න. right. මෙතනට දාන්න -12 මෙතන දාන්න +12 මේක V out මේක V out 1 මෙතන දාන්න VCC කියලා මොකක්ද කියලා පුතාලට ඒවා කියන්න මෙතන ප්‍රතිරෝධයක් ගහලා මේක ගහන්න මෙහා ඊළඟට තව op amp එකක් ගහන්න මේ පැත්තට මේකේ දාන්න ඍණ 8යි ධන 8යි කියලා මේක ධන 8යි මේක ඍණ 8යි එහෙමනම් මෙතන තියෙන්න ඕනේ V2 එක මයිනස් එක මෙතන ප්ලස් එක මෙතනට තාප ප්‍රතිරෝධයක් ගන්න මේ ආපහු තව op amp එකක් අඳින්න ඊට පස්සේ මෙහෙම බය නෑ ඕගොල්ලන්ට මේක දැන් ඉතින් හොද්දටම මෙතන +16 මෙතන -16 දාන්න මේක මයිනස් මේක ප්ලස් කියලා දාන්න sorry මෙතන -16 දාන්න උතාලා මෙතන -16 මෙතන +16 නා මෙතන V out 1 ඒ කියන්නේ පළවෙනි එක මෙතන V out 2 මෙතන V out 3
දැන් මෙහෙම හිතන්න ඔය VCC කියලා දෙන්නේ වෝල්ටීයත අන්තර නෙමෙයි. VDD අපි ඒක ට්‍රාන්සිස්ටර් වලදී VDD ආපහු ඔපරේෂන් ඇම්ප්ලිෆයර්ස් වලදී VCC ආපහු ඩිජිටල් ට්‍රාන්සිස්ටර් වලදී VCC කිය දෙනවා. එහෙම දෙන්නේ වෝල්ටීයත අන්තරයක් නෙමෙයි වෝල්ටේජ් එකක්. ඒ කියන්නේ විභවයක්. ධන 8යි වෝල්ට්, ධන 10යි වෝල්ට්, ධන 3යි වෝල්ට් ඒ වගේ. මෙතන VCC වලගේ ධන 8යි වෝල්ට් කියලාම VCC වලගේ මෙතන දාගන්න ධන 20යි වෝල්ට් කියලා එහෙම හිතා ගන්න දුන්නා. එතනට දෙන්න ඕනේ නැහැ. ඊළඟට අහගන්න ඕනේ මම කියන්නේ. අහගන්න. මෙන්න මේ ඔප් ඇම්ප්ස් වල මෙන්න මේ ප්‍රධාන අග්‍ර දිගේ ඇතුළට සංඥා යනවා මිසක් කවදාවත් මේවා දිගේ ධාරා යන්නේ නැහැ. ඒකට හේතුව මෙන්න මේ ඔප් ඇම්ප් එක හැමතිස්සෙම මෙන්න මේ ප්‍රධානයේ පැත්තේ ප්‍රතිරෝධය මේ පැත්තේ ප්‍රතිරෝධය අනන්තයක් වෙන විදිහටයි හදලා තියෙන්නේ. අනන්තයට ආසන්න. ඒ නිසා කවදාවත් මේවා දිගේ ඇතුළට ධාරා යන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එයි ධාරා යන්නේ නැත්නම් මොකක්ද යන්නේ කියලා. ඇතුළට යන්නේ සිග්නල් එක. සිග්නල් එකේ දෙන වෝල්ටීයත අන්තරය. ධාරා කියන එකට සිග්නල් එක වැඩ කරනවා. ධාරා යනවා කියන එකයි සිග්නල් එක යනවා කියන එකයි දෙකක්. ධාරා තමයි ඇතුළට යන්නේ නැහැ කියන්නේ. සිග්නල් එක වෝල්ටීයත අන්තරය වර්ධනය වෙනවා කොහොමද? හොද්දට මතක තියාගන්න මේක නෝට් එකක් දාගන්න පුතාලා කොහෙන් හරි හැමෝම මේ දැම්ම මේක හැමතිස්සෙම වළංගු නීතියක්. සම්වෘත පුඩු විවෘත පුඩු දෙකද. මේවා දිගේ I බිඳුවයි. මේවා දිගේ I බිඳුවයි. ඇතුළට යන්නෙත් නැහැ මෙහෙම එළියට එන්නෙත් නැහැ. ඔය I ඔක්කොම බිඳුවයි. ඒකට හේතුව මේ ප්‍රධානයේ පැත්තේ ප්‍රතිරෝධය අනන්තයක් වෙන්නයි හදන්නේ. ප්‍රතිරෝධය අනන්තය වුණාම කරන්ට් එක යන්නේ. ඒ ප්‍රතිරෝධයට කරන්ට් එක බයයි. ප්‍රතිරෝධය වැඩි වෙනකොට කරන්ට් එක අඩු වෙනවා. ප්‍රතිරෝධය අප් වෙනකොට කරන්ට් එක ඩ්‍රොප් වෙනවා. ඒ නිසා කවදාවත් වර්ධකයක ප්‍රධාන අග්‍ර දිගේ වර්ධකයට ධාරා යන්නේ නැහැ. ඕක මතක් කරලා ලියන්න. ඔය එකම ලියන්න මෙන්න මේ පැත්තේ ප්‍රතිරෝධය බිඳුවට ආසන්න. කොහොම වෙන්නයි ඕක හදන්නේ. බිඳුවට ආසන්න. එතකොට මේ පැත්තෙන් මේකෙන් ඇතුළට කරන්ට් එකට එන්නත් පුළුවන් ඕනනම් මේක එළියට යන්නත් පුළුවන්. ඒවා යන්නේ මේ VS වලින්. මේක ඇඳ ගන්න මේ පැත්තේ ප්‍රතිරෝධය අනන්තයි කියලා. ඔය එකම ලියන්න මම මේ කියන්නේ. V1, V2 තුලින් V1, V2 තුලින් වර්ධකයේ තුලට හෝ වර්ධකයේ නිවතට V1, V2 තුලින් වර්ධකයේ තුලට හෝ වර්ධකයේ නිවතට ධාරාව ශුන්‍ය වේ කියලා මේක හරි පැහැදිලිව ඇඳගන්න. මේක පුතාලා විවෘත පුඩු අවස්ථාවේ සංවෘත පුඩු අවස්ථාවේ අවස්ථා දෙකේදී මේ ගන්න. මේක කියලා දීලා ඔයගොල්ලෝ මේක තව දවසක් ප්‍රැක්ටිස් කරනවා නම් හොඳටම ඇති. එහෙම කියලා ඔයගොල්ලෝ එක්සෑම් එකේදී මේක කරුවේ නැත්නම් හරි අපරාධයි. හරිම අපරාධයි. මේක nothing. මේක අනිවාර්යෙන් කරන්න. right. ඔන්න ඉස්සෙල්ලා මම කියන පොඩ්ඩක් අහන්න. ඔන්න වර්ධකයේ තුලට දාලා ශුන්‍යයි. V1 හා V2 තුලින් ඒ නිසා අහගන්න. මෙතනින් කරන්ට් එකක් ලකුණු කිරුවා. කවදාවත් ඒ කරන්ට් එක මේක දිගේ යන්නේ නැහැ. ඒකමයි මේක දිගේ යන්නේ. ඒකමයි මේක දිගේ යන්නේ. ඒකමයි මේක දිගේ යන්නේ. හේතුව වර්ධකයේ තුලට ධාරා යන්නේ නැහැ. මේ අග්‍ර දිගේ වර්ධකයේ තුලට කරන්ට් එක යන්නේ. හැබැයි මතක තියාගන්න කරන්ට් එක යන්නේ high voltage to low voltage. මෙතන විභවයට වඩා මෙතන විභවය අඩුයි. ඒ ප්‍රතිරෝධයෙන් තව විභවයකුත් උරා ගන්නවා නේ අයියා. මේකට වඩා මේක අඩුයි. මේකට වඩා මේක අඩුයි. මේකට වඩා මේක අඩුයි. දැන් තනියම ලියන්න බලන්න. Vout 1 වල උත්තරේ කීයද? Vout 2 කීයද? ඉස්සෙල්ලාම ලියන්න මම මේ කියන්නේ මුළු පරිපතයේම ඉන්න මොන විඤ්ඤාසයද කියලා ලියන්න. විවෘත පුරුද සම්වෘත පුරුද කියලා ලියන්න. මුළු පරිපතයේම.
හරි. බලන්න ඔන්න හරිද කියලා පුතාලා ලියපුවා. මෙන්න මෙතන වෝල්ටීයතාවය වැඩිනේ. අපේ සමීකරණය ඇවිල්ලා Vout සමාන A1 වරක් P1 V2 නේ. කොහොමත් උත්තරේ Vout යන්නේ Vs වලටනේ. එහෙනම් මෙතන Vout එක එක්ක ධන 12 එක්ක ඍණ 12 නේ යන්නේ. එහෙනම් බලන්න මේකේ ධනාගය වැඩි V1 වලගේ වැඩි. ප්‍රතිරෝධයක් පහු වෙනකොට IR එකක් පුරා ගන්නවා. ඒ කියන්නේ මෙතන තියෙන විභවයෙන් තව කොටසක් මෙතන ඇතුළට උරා ගන්නවා. අනිත් එක ඔයගොල්ලෝ දන්නවා කරන්ට් කියන්නේ high voltage to low voltage. මෙතන වැඩි මෙතන. එහෙනම් මෙතන මේ V1 වලගේ වැඩි V2 වලගේ අඩු. එහෙනම් ධන වර්ධනය වෙන්නේ ධන වර්ධනය කියන්නේ ධන Vs යන්නේ මෙතනට යන්නේ ධන Vs. එහෙනම් ධන Vs කියන්නේ උත්තරේ ධන 12. එහෙනම් මෙතන උත්තරේ ධන 12යි බලන්න හරිද කියලා පුතාලා ලියපු. ඔන්න දැන් තමයි ඔයගොල්ලන්ට මේවා හරියටම තේරෙන්නේ. එහෙනම් මෙතනට යන්න. අපි මෙතන මොකක් හරි උත්තරයක් ගමු. අපි මෙතන නිකන් හිතමු 10යි කියලා. මෙතනට එනකම් වයර් එක දිගේ යනකම් ලක්ෂයක විභව වෙනස් වෙන්නේ නැහැ. මෙතනත් 10යි. හැබැයි මේ ප්‍රතිරෝධයෙන් තව 10න් කොටසක් පුරා ගන්නවා. එතකොට මෙතන හිතන්න 8ක් වගේ කියනවා. දැන් මේක කතාව බලමු. එතකොට Vout සමානයි. එතකොට ලියන්න බලන්න A වරක් V1 V2 V1 කියන්නේ 10යි. මේක හැබැයි V1 නෙමෙයි මෙන්න මේ තියෙන V2 වලගේ නේ. මේක V1. V2 කියන්නේ 10යි. V1 කියන්නේ 8ක් විතර. ඒ කියන්නේ මේකෙන් තව කොටසක් අඩු වෙනවා. V1 කොමුණත් අඩුයි. ඒතර මෙතනින් වර්ධනය වෙන්නේ හොඳට තේරෙනවා V1 අඩුයි. V2 වැඩි 10යි. V2 කියන්නේ මෙන්න මෙතනට දාන එක. ඒතර මේක ඍණ වර්ධනය වෙන්නේ. මේක වලටම වෙන්න බෑ. උත්තරේ නා ඍණ Vs. ඍණ Vs කියන්නේ එතන දීලා තියෙනවා ඍණ 8යි. එහෙනම් මේකේ උත්තරේ බලන්න. මෙතන උත්තරේට යනවා ඍණ 8යි. හරි. අන්තිමට මෙතනට යනවා. දැන් වැඩේ තේරෙනවා ඔයගොල්ලන්ට. මේ V1 V2. දැන් පුතාලා ආදේශ කරන්න බලන්න මෙතන ආපහු තියෙන V2 අපි તો මෙතන 8යි නම් මෙතනත් 8යි මෙතන 8න් කොටසක් අඩු වෙලා 5යි කියලා V2 වලට තමයි 8ක් කියන්නේ V2 වලට තමයි 8ක් කියන්නේ V1 වලට එන්නේ 5ක් විතර. ඒතකොට 5න් 8ක් අඩු වෙනවා කියන්නේ ඍණ එන වර්ධනයේ ඍණව උත්තරේ ඍණ Vs. ඍණ Vs කියන්නේ ඍණ 16. දැන් මේක සංඥා නෙමෙයි. අගයන් කීපයක් එක දිගට දීලා නැහැ. එතකොට කෙලින්ම මෙතනට අගයට වඩා මෙතන අඩුයි. V1 V2 කියන්නේ නම් ධනාගයක්. එහෙනම් ධනව වර්ධනය වෙනවා. කොහොමත් උත්තරය යන්නේ Vs වලට ධන 12. මේකේ උත්තරේ ධන 12. මෙතනට වඩා මෙතන අඩුයි. ඍණ එක තමයි වැඩි. එහෙනම් ඍණ වර්ධනය වෙනවා. උත්තරේ ඍණ 8යි. මෙතන බලන්න ඍණ එකට වඩා ධන එක අඩුයි. ඍණ එක තමයි වැඩි. එහෙනම් ඍණ වර්ධනය වෙනවා. උත්තරේ ඍණ 16යි. මෙන්න ඒක. දැන් බලන්න මේ වගේ ප්‍රශ්න මේකත් A-level exam එකේ ප්‍රශ්නයක්. මේ වගේ වෙනස් කරලා දුන්නා. එකපාරක් රචනා පේපර් එකට මෙන්න මෙහෙම ඔය වගේ වෘත්ත පුඩු අවස්ථා කීපයක් ඇදලා දුන්නා බලන්න. ඔක්කොම ගණන් අදින්න මේ විදිහටම. right දැන් මේ බලන්න op amp එක ගත්තාම විවෘත පුඩු අවස්ථාව දන්නවා. සංවෘත පුඩු දන්නවා. විවෘත පුඩු අවස්ථාවේ සමීකරණය දන්නවා. op amp එක ලියන අඳින විදිය දන්නවා පුතා. ඒක IC එක ඇතුළට ගහන විදිය දන්නවා. ඊළඟ පුතාට මම ඇන්දනේ දාන graph එක. විවෘත පුඩු අවස්ථාවේ Vout එක V1 V2. ඒක පුතාලා නිකන් ඉන්නකොට තාපාරක් ගෙදරදී අදින්න. විවෘත පුඩු අවස්ථාවේ සමීකරණය මේ දැන් ආපහු එකපාරක් නිකන් ලියන්න. හොඳට මතක තියාගන්න. විවෘත පුඩු අවස්ථාවේ නම් උත්තරේ අනිවාර්යෙන් ධන Vs ඍණ Vs කියලා තේරෙනවා. එතකොට ඒක ධනද ඍණද කියලා තෝරන්නේ සමීකරණේ මේ වරහන් අතර ගෑන කියලා දාන්න. එතකොට මෙන්න op amp එක විවෘත පුඩු අවස්ථාව